නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද මේ හිමිදිරි උදෑසන බුදුගුණයෙන් සිත් සැනසේවා සදහම් දේශනාවට දායකත්වයන් එකතු කරන්නේ ජූනි මාසේ 19 වන දිනට උපන්දිනයේ යෙදුණු පින්වත් මොවින් කුලතිලක මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් බිරිඳ සහ දරුවන් විසිනුයි ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. මේ බුදු ගුණයෙන් සිත් සැනසේවා කියන ධර්ම දේශනාවට දායකත්වයෙන් දරමින්. බුදු ගුණ කියලා කියන්නේ පින්වතුනේ අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ අනන්ත අපරිමිත ගුණස්කන්ධය. ඒ ගුණස්කන්ධය ගැන බුද්ධ දේශනාව තුළම සඳහන් වෙන්නේ මේ විදිහට. බුද්ධෝපි බුද්ධස්ස භනීය වන්නං කප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චිරදීඝ මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. බුද්ධෝපි බුද්ධස්ස භනීය වන්නං. බුදුරජාණන් වහන්සේ නමක්ම බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ ගායනා කරන්නට පටන් ගනී. කප්පම්පිචේ අඤ්ඤම භාස මහනෝ. කල්පයක් තිස්සේම බුදු ගුණම ගායනා කරයි, වෙන කිසිවක් දේශනා නොකොට. කීයේත කප්පෝ චිරදීඝ මන්තරේ. එසේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් බුදුගුණම ගායනා කරමින් සිටියදී කල්පේ නම් ගෙවී අවසන් වී යනු ඇත. වන්නෝන කීයේත තථාගතස්ස. තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාව නම් එසේ අවසන් නොවේ. ඒ තමයි සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අනන්ත අපරිමිත ගුණ. ඒ ගුණයෙන් හැම දිනාට සිත සැලසේවා, බුදු ගුණයෙන් සිත් සැනහේවා කියන අදහසිනුයි මේ ධර්මය අහන්නේ. අද මා කල්පනා කළේ ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුන්දර ගාථා දෙකක අර්ථ පහදලා දෙන්න. මේ ගාථා දෙක අපේ ජීවිතේට හරීම වටින එකක්. සාමාන්‍යයෙන් පින්වතුනේ මේ සාංශාරික ගමනේ යනකොට නොයෙක් ಜಾතිවල නොයෙක් උපත්වල අපි උපදිනවා. දුගති උපත් ගත්තාම නිරේ ඉපදිනා ඒ නිරේ උපන්න නිරිසතාට නිරේ දුක් තියනවා උපදිනකොටම. ඒ දුකම උරුම කරගෙන ජීවත් වෙලා ආයු ප්‍රමාණය ගෙවලා දාලා චුත වෙනවා. තිරිසන් ලෝකික උපන්නත් තිරිසන් ලෝකයේ උපදින ජීවිතේ ඒ තිරිසනාට ඒ උපදින ජීවිතයට අනුරූපව ඛණ්ඩ දේ තියෙනවා, කරන්න දේ තියෙනවා, හැසිරෙන විදි තියෙනවා. ඒවා කර කර ඉඳලා ඒ සත්තු මැරිලා යනවා.
පෙරේත ලෝකේ උපන්නත් ඒ පෙරේතයන්ට ජන්මයෙන්ම තියෙන උරුමයක්. ඒ පෙරේතයෝ තියෙන ආයු ප්‍රමාණය ගත කරලා චුත වෙලා යනවා. මනුස්ස ලෝකය කියලා කියන්නේ සුගතියක්. දෙව්ලොව කියලා කියන්නේ සුගතියක්. මනුස්ස ලෝකේ උපන්නට පස්සේ මනුස්ස ලෝකෙට එන කෙනාටත් මේ මනුස්ස ලෝකේ කණ්ඩ බොණ්ඩ දේවල් තියෙනවා. මිනිස්සු කන්නේ මේවාය කියලා වෙන් වෙලා තියෙනවා. මිනිස්යන්ට ජීවිතයේ උදෙසා මේවා කළ යුත්තේ කියලා වෙන් වෙලා තියෙනවා. මිනිස්යන්ට විවාහ ජීවිත ගත කිරීම ආදී යම් වැඩපිළිවෙළවල තියෙනවා. බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වී නොසිටියා නම් අපි හැමදෙනාම මේ මනුස්ස ලෝකෙට ඉපදිනා කණ්ඩ තියෙන ඒවා කයි. කරන්න තියෙන ඒවා කරයි. ආයුෂ ප්‍රමාණය ගෙවිලා දාලා උහි මෙරිලා යයි. බුදු කෙනෙක් නැති යුගයේ ඊට වඩා දෙයක් කොහොම බලාපොරොත්තු වෙන්නද? හැබැයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ පවතින කාලෙක ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබිය හැකි ජීවිතයක් අපට ලැබුණ නිසා අපිට අහන්න ලැබුණා මේ මනුස්ස ජීවිතයේ අර්ථය මොකක්ද? කලාතුරකින් සුගති ජීවිතයකට ආපු එකේ අර්ථය මොකක්ද? මිනිස්සෙක් විදිහට අපි කරගත යුත්තේ මොනවාද? මනුස්ස ලෝකයේ තියෙන ඒවා කාලා ජීවිතේ පවත්වාගෙන මනුස්ස ලෝකයට අයිති දේවල් මේ මනුස්ස ලෝකේ පැවැත්ම උදෙසා කරන්න ඕන දේවල් යම් පමණකින් කරගෙන අපි ජීවිතයට කරගත යුතු වැදගත්ම දේ මොකක්ද කියලා අපිට කියලා දුන්නේ. එහෙම නැත්නම් මේ මනුස්ස ජීවිතයට වටිනාකමක් එකතු කළේ අපගේ බුදුරජාණන් වහන්සේ, අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ, අනන්ත අපරිමිත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ගාථා දෙකකින්ම මේ ජීවිතේ කරගත යුත්තේ මොකක්ද කියන දේ වදාලා. බලන්නේ ගාථා දෙක. පළවෙනි ගාථාව වදාලා බුදුරජාණන් වහන්සේ ලද්ධාන මානුසත්තං ද්වේ කිච්ඡං අකිච්ඡ මේවච සුකිච්ඡං චේව පුඤ්ඤානි සංයෝජන විපහානං වාති. පළවෙනි ගාථාව ලද්ධාන මානුසත්තං ද්වේ. මිනිස්යෝ විදිහට මේ ලෝකයට ආපු ඈයෝ දෙවිදිහක් කරන්නේය. කිච්ඡං අකිච්ඡ මේවච. කිරීමට සුදුසු දේද කරන්නේය. කිරීමට නුසුදුසු දේද කරන්නේය. මිනිස්යෝ විදිහට ජන්මලාභය ලැබපු අය ඔය දෙක තමයි කියනවා කරන්නේ. කය මුල් කරගෙන, වචන මුල් කරගෙන, හිත මුල් කරගෙන මේ මිනිස්සු කළ යුතු දේත් කරනවා, නොකළ යුතු දේත් කරනවා. කරන්න සුදුසු දේවලුත් කරනවා, කරන්න නුසුදුසු දේවලුත් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ කුමක්ද කළ යුත්තේ? සුකිච්ඡං චේව පුඤ්ඤානි. මිනිසයා කරගත යුත්තේ තමන්ගේ ජීවිතයට හොඳට පින් කරගන්නා එකයි. සුකිච්ඡං කියලා කිව්වේ මනවින් කරගත යුත්තේ පුඤ්ඤානි පින් කිරීමයි. ඊළඟට කළ යුතු දේ තමයි සංයෝජන විපහානං වාති. කෙලෙස් දුරු කරන්නට මහන්සි වීම. එතකොට මනුස්ස ලෝකයට ආපු කෙනා මනුස්ස ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්නට නම් මේ ආයුෂ ටික ගත වෙනකොට මනුස්ස ජීවිතේ වටිනා එකක් බවට පත් කර ගන්නට නම් ඔය දෙකම හෝ අඩු ගානේ ඔය දෙකෙන් එකක් හෝ කරගන්න ඕන. හොඳට පින් කර ගැනීම, ඊළඟට කෙලෙස් දුරු කරන්න මහන්සි ගැනීම. මේක තමයි මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම. නැත්තම් මිනිස්සුયો තිරිසන්නු වගේමයි. කනවා, ඔහේ ඉන්නවා, නිදා ගන්නවා, මැරිලා යනවා. මිනිස්සුયો පෙරේතයෝ නිරිසත්තු වගේමයි. උපදින තැන තියෙන එක ඔහේ කර කර ඉන්නවා, ඔහේ දවස ගෙවිලා යනවා, ඔහේ ආයුෂ ගෙවෙනවා, එහෙම මැරිලා යනවා.
මනුෂ්‍ය ජීවිතය කියන සුගතියට එනකොට ඊට වඩා දෙයක් කරගන්න පුළුවන් කියලා වදාළේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනුස්සයා විදිහට අපි කරන්න ඕනේ ඔන්න ඔය කාරණා දෙක. හොඳට පින් කර ගැනීම, ඊළඟට කෙලෙස් දුරු කරන්න මහන්සි ගැනීම. බලන්න පින්වතුනි කොච්චර පැහැදිලිද ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව. ඊළඟ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදුවා ඇයි මේ දෙක කරගත යුත්තේ? පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කත පුඤ්ඤා සංයෝජනප්පහානා ජරා මරණා විමුච්ඡන්ති. ඇයි පින් කළ යුත්තේ? පුඤ්ඤානි කරිත්වාන සිතකය වචනයෙන් හොඳට පින් කරගත්තොත් සග්ගා සග්ගං වජන්ති කත පුඤ්ඤා සුගතියට ආපු කෙනාට සුගතියෙන් සුගතියට රැකවරණ හදාගන්න පුළුවන් පින රැස් කරගත්තොත්. සුගතියෙන් සුගතියට ගිහිල්ලා රැකෙන්නේ කත පුඤ්ඤා පින් කරපු කෙනා. පින් නොකරන කෙනෙක් පින නැතුව පැතුවා කියලා සුගතිය කියන්නේ. පින් කරගත්ත කෙනා පැතුවාත් නැතත් එයාට සුගතියෙන් සුගතියට රැකෙන්න පුළුවන්. අන්න ඒක තමයි පින් කර ගනිල්ලා කියලා වදාළේකේ අර්ථය. සුගතිය තුළ රැකවරණේ හදාගන්න අවකාශ ලැබීම. මනුෂ්‍ය ජීවිතයට ආපුවම මනුෂ්‍ය විදිහට අපි හැමෝම දැනුම් තේරුම් තියෙද්දී දැනගන්නවා මේකේ කොච්චර හොඳට හිටියත් ඉන්න තියෙන්නේ අවුරුදු 80යි 85යි 90යි. මැරිලා යනවාමයි. ඊටාම පොඩි කාලයක් ඇතුලේ අපිට මේ මනුෂ්‍ය ජීවිතේ අහිමි වෙනවා. අපිත් එක්කම එකට ඉන්න අය මෙරි මෙරි යනවා අපිට පේනවා. ඒකම තමයි අපේ උරුමේ කියලත් අපිට දකින්න ලැබෙනවා. එතකොට මෙතනින් මනුෂ්‍ය ජීවිතේ අහිමි වෙනකොට ආයේ උපදින්න තැන අපිට මක් වෙයිද කියලා හිතන්න තරම් ඥානය අපිට නිකන් පහළ වෙන්නේ නැහැ. බුදු කෙනෙකුගේ බණපදයක් ඇසූ නිසා අපිට ඒ ගැන හිතන්න හරි වාසනාවක් උදා වුණා. අපි මෙතනින් මලාට පස්සේ මෙතන පණකෙන්ද සිඳුනාට පස්සේ මට මක් වෙයිද කියන එක. මෙතන පණකෙන්ද සිඳෙනවා කියන එක මෙතනින් මරණයටපත් වෙනවා කියන එකට අපිට පින්වතුනි කාටවත් කල්ැතුව මේ නිමිත්තක් නිමිති සටහනක් දෙන්න පුළුවන් කමක් නැහැනේ. උපදිනකොට අපිට උපන්න වේලාව සටහන් කරලා වේලාපත් කඩයක් හදලා දෙනවා. උපදිනකොට ඒ උපදින වේලාවේ දෙන වේලාපත් කඩේ අපි මැරෙන වේලාව නැහැනේ. අපි කවුරුත් දන්නේ නැහැ අපේ ජීවිතේට මරණය එන්නේ කොතනදීද කියලා. ඔහේ ජීවත් වෙවි ඉද්දී කොයියම් හෝ වයසකදී මේන ජීවිතේට මරණය අතවනවා. මොනවා හරි කර කර ඉද්දී ඒ ඕන කටයුත්තක් මැද මේන්න මරණය පැමිණෙනවා. ජීවිතය කියන එක අවිනිශ්චිත එකක්. කාටවත් කල්ැතුව මුකුත් මේ ජීවිතය සම්බන්ධයෙන් පැනවීම් කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ විදිහට ජීවත් වෙලා යම් මොහොතක යම් නිමේෂයක මෙහින් යන්න වෙනකොට අපිට තියෙන රැකවරණය මොකක්ද? අපි මෙහි හම්බ කරපු ධනය මෙහි දාලා යන්න වෙන බව අපිට පේන එකක්. අපි බොහොම මහන්සි වෙලා ඉඩකඩම් අරගත්තා. ඒ ඉඩකඩම් මෙහි දාලා යන්න වෙන බව පේන එකක්. අපි ගොඩක් මහන්සි වෙලා අධ්‍යාපනය ලැබුවා. ඒ වගේ සම්මාන ලබා ගත්තා. උපාධි ලැබුවා. ඒවා ඔක්කොම මෙහෙට අයිති ඒවා බව අපිට පේන එකක්. අපි සමහරවිට හොඳට හම්බ කරලා ගෙයක් හදාගත්තා. ගේ අරගෙන යන්න බැරි බව අපිට හොඳට තේරෙන එකක්. අපි වටිනා පහේ වාහනයක් ගත්තා නම් ඒ වාහන ආදියත් මෙහි දාලා යන්න වෙනවා කියන ඒවා මේවා ඔක්කොම පේන්න තියෙන ඒවා.
එහෙනම් රැකවරණය පිණිස මේ ජීවිතේ අපි හදාගන්නෙව්වා මෙහි දාලා යන්න වෙනවානේ. ඒ දේවල් ඔක්කොම මෙහි තියලා යනකොට මොකකින්ද අපි රැකෙන්නේ? කත පුඤ්ඤා. පින් කරගෙන තිබුණොත් රැකෙන්නේය. කය මුල් කරගෙන හොඳට පින් කළ කෙනා සුගතියෙන් සුගතියට රැකේ. වචන මුල් කරගෙන පින් කරගත්ත කෙනා සුගතියෙන් සුගතියට රැකේ. සිත මුල් කරගෙන පින් රැස් කරගත්ත කෙනා සුගතියෙන් සුගතියට රැකේ. එනිසා මහා කාරුණික බුදුරජාණෝ ඊතා හොඳින් පින් කරගත යුත්තේය කියලා වදාළසේක. මෙහිම ධර්මයේ ඉගෙන ගන්න කොටයි බුදුරජුන්ගේ මහා කරුණාව ගැන අපේ හිත බලවත්ව පහදින්නේ. අපේ ජීවිතය ගැන කොච්චර රැකවරණයක් ශාස්ත්‍රඥ වහන්සේ හදලා දීලා තියෙනවද? මෙතනින් පණකෙන් දහිමි වෙනකොට පින්වතුනි තනි පුද්ගලයෙක් විදිහට ඥාති සමූහයා දීපල සම්පත් ඔක්කොම අත්හැරලා තනියෙන් යද්දි අපිට රැකවරණයක් නොතිබ්බොත් අපි අන්ත අසරණයි නේද? අපි අන්ත අසරණයි. මේ පරිහරණය කරපු කය පවා අත්හැරලා යන්න වෙනකොට අපි අසරණයි පින තිබ්බේ නැත්තම්. හැබැයි පින රැස් කරගෙන තිබුණොත් රැස් කරන පිනින් මේ ජීවිතෙත් රැකෙනවා. රැස් කරන පිනින් අපේ මතු ජීවිතෙත් රැකෙනවා. රැස් කරන පිනින් අපේ සාංශාරික ගමනටම රැකවරණයක් ආශිර්වාදයක් ලැබෙනවා. මොකද මේ පිනත් එක්ක තමයි යහපත කියන එක සැපේ කියන එක අපිට බද්ධ වෙන්නේ. පිනෙන් තමයි හැමතිස්සෙම යහපත සැපය දියුණුව අපිට බද්ධ වෙන්නේ. අපි මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙන පින්වතුනි සංසාරේ කරගත්ත පිනකින්. එතකොට මනුස්ස ජීවිතය කියන යහපත අපේ ජීවිතයට සම්බන්ධ වුණේ පිනක් නිසා. මෙතනදී හොඳට පින් කරගත්තොත් මේ යහපත මතු අනාගතයටත් රැකේ. මෙතනදී හොඳට පින් කර කර හිටියොත් එහෙම පින් කර කර ඉන්න ජීවිතේ මෙලවටත් අපිත් එක්ක යහපත එකතු වෙනවා. අපි ගත්තොත් එහෙම පින් රැස් කරගන්න කෙනෙකුටනේ ඉෂ්ඨකාමී දෙවිවරු හැදෙන්නේ. පින පුරන කෙනාට ගුණධර්ම පුරන කෙනාට තමයි ඉෂ්ඨකාමී දෙවිවරු කියන කාණ්ඩය හැදෙන්නේ. අපි තුමු යමෙක් ලාමක විදිහේ ජීවිතයක් ගත කරනවා කියලා. ඒ පුද්ගලයාගේ සමීපයට එන්නේ නීච අමනුෂ්‍යයෝ. ඒ නීච අමනුෂ්‍යයන් විසින් තියෙන පිනත් නැසලා දානවා. පින කියන එක සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ රැකලා දෙනවා. පිනත් එක්ක තමයි යහපත් බලවේග අපි වටේට එකතු වෙන්නේ. ඒකට හරි ලස්සන සිද්ධියක් භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදියක්. අපේ මහ බෝසතාණන් වහන්සේ එක ජීවිතයක පවුලේ වැඩිමලා විදිහට උපදිනවා. තව මල්ලි කෙනෙක් හිටියා. මේ මල්ලි කපටි වංචනිකයි ගුණධර්ම නැති චරිතයක්. බෝසතාණන් වහන්සේ බොහොම අවංක ගුණ සම්පන්න උත්තමයන් වහන්සේ. අයියා මලෝ දෙන්නාම ගඟකින් එතර වෙලා ඈතට ගියා කර්මාන්ත ශාලාවක වැඩ කරන්න. ඒ වැඩ කටයුතු කරලා අවසන් වුණාට පස්සේ අයියා මලෝ දෙන්නාටම හොඳ ධනයක් ලැබුණා. කහවණු 100ක මුදලක්. දැන් මේ දෙන්නාට නිවාඩු හම්බ වුණා. නිවාඩු හම්බෙලා මේ දෙන්නා මේ තම තමන්ගේ බිරින්දෑවරු බලන්න, දරු පැටවු ටික බලන්න. දැන් ආයේ එනවා ගම රටවල් වලට. ඒ එද්දී දැන් අර ගඟෙන් මෙතරට එන්න ඕන. ගංගාව සමීපයට වෙනකොට කඩයක් තිබුණා. ඒ කඩෙන් බත් මුල් දෙකක් දෙන්න අරගත්තා. අරගෙන ඔන්න ගංගා යුරට එනකොට ගඟෙන් එතර වෙන්න තියෙන නැව පිටත් වෙලා. දැන් මේ පිටත් වෙච්ච නැවේ එගඩ ගිහිල්ලා ආයේ මෙගඩට එනකන් ඉන්න ඕන. එතකොට බෝසතාණන් වහන්සේ කිව්වා මල්ලි අපි පොඩ්ඩක් විඩා අරිමු. මේ කුසගිනිත් තියෙන හින්දා බත් මුල කාලයිමු කියලා. දෙන්න බත් කෑවා. බත් කනකොට අර ගුණයක් නැති ජීවිතය ගැන කිසිම හැඟීමක් නැති ඒ මල්ලි බත් එක කෑවා. මේ චුට්ටක්වත් ඉතුරු කරන්නේ නැතුව කාලා අන්න මිනිස්සයා නිදා ගන්නවා වගේ පෙන්නවා හාන්සි වුණා.
බෝසතාණන් වහන්සේ බත් මුල කනකොට බෝසතාණන් වහන්සේට පේනවා මේ ගංගාවේ ඉන්නව මාළු. බෝසතාණන් වහන්සේට කල්පනා වුණා මේකුන්ට බඩගිනි ඇතිනේ. මුංගේ කුස පිරෙව්වොත් මට පිනක් රැස් වෙයි. මගේ ජීවිතේට යහපතක් සිද්ධ වෙයි. බෝසතාණන් වහන්සේ බත් චුට්ටක් ඉතිරි කරලා ඒ ඉතිරි කරපු බත් ටික මාළුන්ට කන්න දැම්මා. එතකොට මේ මාළු පැන පැන මේක කනවා දකිනකොට බෝසතාණන් වහන්සේට හරි සතුටක් ඇති වුණා. බෝසතාණන් වහන්සේ යම් පමණක් හඬ නගලාම කිව්වා ඕන්න මං මේ ගංගාවේ ඉන්න මාළු ටිකට මට ශක්තිය පමණින් දානයක් දුන්නා. මං පිනක් රැස් කළා. පින කියලා කියන්නේ බොහෝම යහපත් එකක්. බොහෝම සුන්දර එකක්. ඒ සුන්දර පින මම මේ ගංගාවට අධිග්‍රහිතව යම් දේවතාවෙක් ඉන්නවා නම් ඒ දෙවියාට අනුමෝදන් කරනවා. මගේ පින අනුමෝදන් වෙලා දෙවියාගේ සැපේ වැඩේවා කියලා පින් දුන්නා. පින දෙනකොට මේ දෙවියාට අමුතු සැපයක්, අමුතු පහසුවක් දැනුණා. එතකොට මේ ගංගාවට අධිග්‍රහිතව ඉන්න දේවතාවා කවුද මට මේ සැපේ දුන්නේ? කවුද මට මේ සුවය හැදුවේ කියලා දේවතාවගේ නෙතු යොමු කළා. එතකොට බලන්න දෙවියන්ගේ නෙතු යොමු වෙන්න නම් දැන් මේ කියන්නේ බුහුමස්ත දෙවි කෙනෙක්නේ. සාමාන්‍ය දෙවි කෙනෙක්. සාමාන්‍ය දෙවි කෙනෙකුගේ උනත් දෙවි කෙනෙකුගේ නෙතු යොමු වෙන්න. නීච බුහත බලවේග වල ඒවා නෙවෙයි මේ කියන්නේ. දෙවි කෙනෙකුගේ නෙතු යොමු වෙන්න යහපතක් ඕන, පිනක් ඕන, කුසලයක් ඕන. එතකොටයි නෙත් යොමු වෙන්නේ. ඒ නෙත් යොමු කරලා දේවතාවා බලනකොට දැක්කා මේ පින්වන්තයා තමයි මට සැපේ හැදුවේ. එහෙනම් මං කෙලෙහි ගුණේ සලකන්න ඕන. මේ පින්වන්තයාට කිසි අනතුරක් නොවන විදිහට මං රකින්න ඕන. දැන් මේ මොහොතේ ඉඳලා බෝසතාණන් වහන්සේට ගංගාවෙන් ඈතර වෙනකන් හැදුනා ඉෂ්ට දෙවියෙක්. ඒ ඉෂ්ට දෙවියා බද්ධ වුණේ කොහොමද? පිනත් එක්ක. යහපතත් එක්ක. සිතකය වචනයෙන් කරන යහපතත් එක්ක පිනත් එක්ක තමයි ඉෂ්ට දෙවියා කියන කෙනා සම්බන්ධ වුණේ. බලන්න පින් කරනවා නම් එය මෙලොවටත් රැකවරණය සදයි. එය මෙලොවටත් රැකවරණයක් පින කරනවා නම්. බෝසතාණන් වහන්සේ මේ කටයුතු ඔක්කොම ඉවරලා ඔන්න හාන්සි වුණා. දැන් මල්ලි ගාව තමයි කහවණු පොට්ටනිය තියෙන්නේ. මල්ලි කල්පනා කරනවා දැන් අපි දෙන්නාම එතරට ගියාට පස්සේ මේ මුදල බෙදා ගන්න ඕන. මෙතන කහවණු 100යි තියෙන්නේ, දෙන්නට බෙදාගත්තොත් 50 බෙදිලා යනවා. මට 100ම අයිති කරගන්න තිබ්බනම් 100ම අයිති කරගන්න නම් හොඳම වැඩේ අයියාව රවට්ටන්න ඕන. බෝසතාණන් වහන්සේට නිින්ද ගියාද කියලා බලලා මේ මිනිස්සයා මොකද කළේ? ගල් පොට්ටනියක් බැඳගත්ත. හරියට මේ බාහිරින් බලපුවාම කහවණු පොට්ටනිය කියලා රැවටෙන විදිහේ ඒ ප්‍රමාණෙම ගල් පොට්ටනියක් බැඳලා මේ ගල් පොට්ටනිය හොඳට එළියට පේන විදිහට ඉනේ ගැට ගහගත්තා. කහවණු පොට්ටනිය හිමීට හොරාට හංගගත්තා. ඕන නැව ආවා. නැව පැමිණියාට පස්සේ දැන් දෙන්නා නැගලා යනවා. යද්දී ඔරුව එහෙට මෙහෙට පැද්දෙනවනේ. නැව පැද්දෙනකොට වතුරේ මේ පැද්දිල්ලත් එක්ක නිකන් අර ගැටේ ලිහිලා පොට්ටනිය වැටුණා වගේ මේ මිනිස්සයා ගල් පොට්ටනිය ලිහලා දැම්මා වතුරට. වතුරට දාපු ගමන් මෙයා කෑ ගහන්න පටන් ගත්තා. අයියෝ අපේ මාස ගානක මහන්සි අපතේ ගියා. අන්න අර කහවණු 100ම වැටුණා මේ ගංගාවට. මොකද කරන්නේ කියලා දැන් මේ පපුව හප්ප අඬනවා. එතකොට බෝසතාණන් වහන්සේ කොච්චර ගුණවත්ද කියන්නේ. බෝසතාණන් වහන්සේ කිව්වා හරි මලන්න කලබල වෙන්න එපා. ඉතින් ධනෙ කියන්නේ ඔහොම තමයි. ධනෙ කියලා කියන්නේ නැසිලා යන එකක් නෙවෙයි. මොනවා කරන්නද ඉතින් අපි ආයෙ වතාවක් මේ නිවාඩුව ගත කරලා ඊළඟට ගිහිල්ලා ධනෙ හම්බ කරමු. ඕකට කනගාටු වෙන්න කාරි නෑ කියලා බෝසතාණන් වහන්සේ හිත හදලා දැන් බෝසතාණන් වහන්සේත් මල්ලිත්
ගංගාවෙන් එතරට යනවා. හැබැයි බෝසතන් වහන්සේට මේ වෙනකොට ඉෂ්ට දෙවියෙක් හිටියා. මේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට කරන්න පුළුවන් ඒවා හරි අමුතුයි. මේ ඉෂ්ට දෙවියා ගල් පොට්ටනියයි කහවණු පොට්ටනියයි දෙවියාගේ එරදීන් මාරු කළා. ගල් පොට්ටනිය කියලා හිතලා අර මිනිස්සයා වතුරට දැම්මේ ඇත්තටම කහවණු පොට්ටනිය. කහවණු පොට්ටනියේ වතුරට දානකොට ආයුෂ අවසන් වෙච්චි විශාල මාළුවෙක් මේ ගල් පොට්ටනිය අන්තිම මොහොතේ ගිල්ලා. ගිලලා ටික වෙලාවකින් මේ මාළුව මැරුණා. මැරිච්ච මාළුවා මාළු බාන මිනිස්සුන්ට අහු වුණා. මාළු බාන මිනිස්සු බෝසතන් වහන්සේ ගෙදෙට්ට යන්නත් කලින් ඒ ගෙදෙට්ටම අරගෙන ගිහිල්ලා මේ මාළුවා විකුණුවා. බෝසතන් වහන්සේ ගෙදර යනකොට ඔන්න නෝන මහත්තයා බලාගෙන ඉන්නවා. හරි සතුටුයි. කාලයකට පස්සේ මාළුත් ගත්තාය කියලා මාළු උයන්න අර ලොකු මාළුවක් කැපුවා. කපනකොට මෙන්න කහවණු පොට්ටනිය තියෙනවා බඩ ඇතුලේ. කහවණු 100ක්. අර පුද්ගලයා මං ජයගත්තා කියලා හිතාගෙන ඒ ගෙදරට ගිහිල්ලා තමන් හංගගත්ත පොට්ටනිය දිගහැරපුවම ගල්. හැබැයි බෝසතන් වහන්සේට තේරුණා මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා. බෝසතන් වහන්සේ කොච්චර ගුණ සම්පන්නද කියලා කියන්නේ. දැන් මහ බෝසතන් වහන්සේ කියන්නේ පින්වතුනි මේ සාංශාරික ගමනින් නිදහස් වෙලා අපටත් සංසාර දුකින් නිදහස් වෙන මාවත දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේනේ. උන්වහන්සේ ගුණ සම්පත්තිය කොච්චර ශ්‍රේෂ්ඨද කියන්නේ. අච්චර වංචාවක් කරපු පුද්ගලයාගේ ගෙදෙට්ටම ගිහිල්ලා ඒ පුද්ගලයාට උරුම කහවණු 50 දුන්නනේ. ඒක තමයි ජීවිතයට යහපත එකතු කරගන්නවා කියලා කියන්නේ. මිනිසෙක් විදිහට මේ ජීවිතේ කරගත යුතු වැදගත්ම දේ ජීවිතයට යහපත එකතු කර ගැනීම, හොඳට පින් කිරීම. පින් වැඩෙන ජීවිතයක් ගත කරොත් නම් පින්වතුනි කවදාවත් වරදින්නේ නැහැ. කවදාවත් වරදින්නේ පිනෙන් පෝෂණය වෙන ජීවිතයක් ඔබ ගත කළොත්. ඒ නිසා වැදගත්ම දේ විදිහට ජීවිතේ සලකන්ට පින කරගන්න එක. වහවහා කරගත යුතු දේ පින කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුස්ස ලෝකය කියන එක ගැන ශාස්ත්‍රුන් වහන්සේ දැක්කේ මේ වගේ හරියට. මල්කාරයන්ට මල් නෙලා ගැනීම පිණිස තියෙන මහා මල් කැලයක් වගේ බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ දැක්කේ. යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණී බහුම්. මේ මහා මල් කැලේට මල්කාරයෝ එනවා. මල්කාරයෝ කියලා කියන්නේ මේ මල් කඩලා මල් වලින් මාල ගොතන අය. මාල ගොතන අයට මල් මාලා ගොතා ගන්නට මල් කැලයක් කියලා කියන්නේ. ඊට වඩා දෙයක් නෑනේ. මාල ගොතන්න කැමති මල්කාරයෝ මේ මල් කැලේට ඇවිල්ලා ඇතැම් වූ කරන්නේ මල් පෙනෙද්දී අහක බලාගෙන ඉන්නවා. මල් පෙනෙද්දී කකා ඉන්නවා. මල් පෙනෙද්දී ඔහේ නිදියගෙන ඉන්නවා. මල් පෙනෙද්දී වාද කර කර ඉන්නවා. මල් පෙනෙද්දී එක එක ඒවා කර කර ඉඳලා අර මල් කඩා ගන්න තියෙන කාලේ අවසන් වෙනකන් මලක් දිහා බලන්නේවත් නැතුව ඉන්න ඈයෝ මේකේ ඉන්නවා. හැබැයි දක්ෂයා මොකද කරන්නේ? මට මල් කැලයක් හම්බ වුණා කියලා දැනගෙන පුළුවන් තරම් මල් කඩ මාල ගොතා ගන්නවා. මාල ගොතාගෙන ඔහු ඒවා එකතු කර ගන්නවා. මල් මාල ගෙතූ කෙනාටත් මල් මාල නොගෙතූ කෙනාටත් කාලයක් එනවා. හරි උඹලාගේ දැන් කාලෙ ඉවරයි. දැන් මල් කලේ ඉන්න තියෙන වෙලාව අවසන්. දැන් ඵලයල්ලා කියන දවසක් එනවා. එදාට මාල ගෙතූ කෙනාට අරගෙන යන්න ලස්සන මාලා ගොඩාක් තිබේ. මල් මාලා ගෙතූ නැති කෙනාට අයියෝ මෙහි මල් ගොඩාක් තිබ්බා. මට මාල ගොතා ගන්න බැරුව ගියා. මං ප්‍රමාද වුණා කියා යන්න සිද්ධ වෙනවා.
මනුස්ස ජීවිතය කියලා කියන්නේ ආන්ගේ වගේ එකක්. මේ මනුස්ස ජීවිතය ඇතුලේ සිත කය වචනයෙන් පින් රැස් කරගන්න හොඳට අවකාශ තියෙනවා. බුද්ධ ශාසනය මුණ ගැහුනහම බොහෝ පින් කරගන්න අවකාශ තියෙනවා. ඒ අවකාශ වලින් කෙනෙක් කරගත යුත්තේ ඉක්මන් කර හොඳට පින් කරගන්න එක. මොකද පිනෙන් තමයි සුගතියෙන් සුගතියට රැකවරණේ හදලා දෙන්නේ. ඒ නිසා හොඳට පින් කරන්න ඕන. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළේ මොකද්ද කරගත යුතු දේ? සංයෝජන විප්පහානා. මේ කෙලෙස් බන්ධනයෝ කෙලෙස් කසටයෝ ජීවිතයෙන් දුරු කරගන්නට ප්‍රහාණය කරන්න මහන්සි වෙන්න ඕන. ඇයි එසේ මහන්සි විය යුත්තේ? සංයෝජන පහානා ජාති මරණා විමුච්ඡanti. සංයෝජන දුරු කරන කෙනාට ඒ කෙලෙස් සංයෝජන දුරු කරද්දී ජරා මරණ වලින් නිදහස් වෙන්න අවකාශ ලැබෙනවා. ජරා මරණ කියන මහා දුක්ගිනි වලින් සංසාරය කියන මහා දුක්ගින්නෙන් නිදහස් වීමේ අවකාශ ලැබෙන්නේ එයා කෙලෙස් දුරු කරන්න මහන්සි ගත්තොත්. කෙලෙස් දුරු කරන්න මහන්සි ගන්නවා කියලා කියන්නේ කොහොමද පින්වතුනේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මහන්සි ගැනීමයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට කැපවීම. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න කැප වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ බුද්ධ ශාසනයක් මුණ නොගැහුණා නම්. අනන්ත අපරිමිත ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහිච්ච නිසා තමයි අපි අනුගානේ චතුරාර්ය සත්‍ය කියන වචනේ හරි අහන්නේ. ඒ නිසා වෑයම් කළ යුතුයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට. මේ දුක්ඛ කියලා අවබෝධ කරගන්නට වෑයම් කරන්න ඕන. මේ දුකේ හට ගැනීම කියලා අවබෝධ කරගන්නට වෑයම් කරන්න ඕන. මේ දුක නිරුද්ධ වීම නම් වූ නිවන කියලා අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕන. මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අඳුනගන්න මහන්සි ගන්න ඕන. ඒ උදෙසා අපි කුමක්ද කළ යුත්තේ? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කැමති කෙනා ඒ උදෙසා කුමක්ද කළ යුත්තේ? බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඔහු කරුණු 4ක් කළ යුත්තේය. සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂයන් සේවනය කළ යුත්තේය, ඇසුරු කළ යුත්තේය. සද්ධම්ම ශ්‍රවණං. සත්පුරුෂයාගේ බණ පදවලට හොඳට ඇහුම්කන් දිය යුත්තේය. යෝනිසෝච මනසිකාරෝ. සත්පුරුෂයා කියා දෙන දහම් පදයට අනුවම නුවණින් විමසිය යුත්තේය. යෝනිසෝ මනසිකාර. ධම්මානුධම්ම පටිපන්නෝ. ධර්මානුධර්ම පටිපන්න විය යුත්තේය. මේ කිව්වේ අහලා නුවණින් විමසන බණපදයට අනුව ජීවිතේ හදාගන්න ටික මහන්සි ගන්න ඕන. ආන්හිම් මහන්සි ගන්න කෙනා සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරයේ, ධම්මානුධම්ම පටිපදාව කියන 4 පුරුදු කරනකොට එයා තමයි සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන ශ්‍රාවකයා බවට පත් වෙන්නේ. සෝතාපන්න වෙනකොට ඔන්න කෙලෙස් බන්ධන කඩලා යනවා. සක්කාය දිට්ඨිය කැඩෙනවා, විචිකිච්ඡාව කැඩෙනවා, සීලබ්බත පරාමාසය කැඩිලා යනවා. ආයේ සතර අපායේ උපදින බය එයාට නැත. මේ ජරා මරණ පිරි සංසාරේ එයා ආයේ නිරයේ, තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ ඉපදිනා මේ අපායේ ඉපදිලා නාකි වෙන්නේ නැහැ. අපායේ ඉපදිලා දුක්ගිනි විඳවන්නේ. අපායේ ඉපදිලා ශෝක තැවුල් විඳවන්නේ. අපායේ චුත වෙනවා කියන කාරණේ ඒක යාටලා යලි ලැබෙන්නේ. එයා අපා දුකින් නිදහස් වුණා. ඔන්න කෙලෙස් බන්ධන කැඩෙනකොට වෙන දේ. තවදුරටත් කෙලෙස් බන්ධනයෝ කැඩී යනකොට එයා සකදාගාමී ශ්‍රාවකයා බවට පත් වෙනවා. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙක් සකදාගාමී වීම පිණිස කුමක්ද කළ යුත්තේ? සත්පුරුෂයා ඇසුරු කිරීම, සද්ධර්මයේ ශ්‍රවණය කිරීම, ඒ ධර්මයට අනුව නුවණින් විමසීම, ඒ ධර්මයට අනුව නුවණින් විමසමින්
ධර්මයට අනුකූල වූ හැසිරීමක් හදා ගැනීම. මෙයයි කරන්න තියෙන්නේ. සත්පුරුෂයා හඳුනාගෙන සත්පුරුෂයාගේ බණපද අහන එක. ඒ බණපදයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් විමසන එක. විමසමින් පුරුදු කරන්න මහන්සි ගන්න එක. එහෙම කරන කෙනා ඔන්න සකදාගාමී වෙනවා. සකදාගාමී වෙනකොට එයාගේ මේ රාග ద్వේෂ තුනී වෙලා යනවා. ඒ රාග දේශ තුනී වෙලා සකදාගාමී වෙච්චි ශ්‍රාවකයා ශ්‍රාවිකාව තව දුරටත් එකම දෙයක් කරනවා. ඒ මොකද්ද? සත්පුරුෂයා ඇසුරු කරන එක. හොඳට ධර්මය අහන එක සවම්පත් යොමාගෙන. සවම්පත් යොමු කරගෙන මගේ ජීවිතේට මෙයමයි සැපය. මෙයමයි උතුම් දේ කියලා බණපද යහගෙන ඉන්නවා. මේ සත්‍ය වූ ධර්මය අහලා ඒ ධර්මයේ නුවණින් විමසනවා. ඒ ධර්මයට අනුව ජීවත් වෙන්න මහන්සි ගන්නවා. ඕන්න එතකොට යා අනාගාමී ඵලය සාක්ෂාත් කරනවා. අනාගාමී වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් බන්ධන වලට අමතරව එයාගෙන් තව කෙලෙස් බන්ධන දෙකක් කැඩිලාම යනවා. කාමරාගය සම්පූර්ණයෙන් දුරු වෙනවා. පටිඝය සම්පූර්ණයෙන් දුරු වෙනවා. කාම ලෝකයේ උපදින්න හේතු වෙන සියලු කෙලෙස් දුරු වෙලා යනවා. ඒ කිව්වේ ආයේ කවදාවත් මනුස්ස ලෝකේ දෙවියන් අතරේ ඇවිල්ලා මෙහි නාකි වෙන්නේ නැහැ. මෙහි ලෙඩ දුක් වලටපත් වෙන්නේ නැහැ. මෙහෙදී නොයෙක් දුක්ඛං කටළු වලට මුහුණ දෙන්න වෙන්නේ. මේ මනුස්ස ලෝකයේ දෙවියන් අතර කාම ලෝකවල ප්‍රියාය වෙන් වෙලා විඳවන විඳවිලි අප්‍රියමනාප දේවල් එක්ක එකතු වෙලා විඳවන විඳවිලි මේ ප්‍රශ්න මොකුත් නැතුව යනවා. අනාගාමී වුණා. අනාගාමී වෙච්චි ශ්‍රාවකයා අනාගාමී වුණාට පස්සේ ඔහු කුමක්ද කළ යුත්තේ? අනාගාමී වෙච්ච කෙනා ඉන් ඉදිරියට දියුණුව උදෙසා කළ යුත්තේ සත්පුරුෂයා ඇසුරු කරන එක. සද්ධර්මය ශ්‍රවණය කරන එක. ධර්මයට අනුව නුවණින් විමසන එක. නුවණින් විමසා ඒ ධර්මයට අනුකූල වූ ජීවිත පැවැත්මක් හදාගන්න එක. එතකොට සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ බිහි වෙනවා. දැන් මේ ගැන මේ තේරුම් ගනිද්දී පින්වතුනි බුද්ධ දේශනාවේ තියෙනවා හරීම වටින තැනක්. අපේ ශාස්ත්‍රඥ වහන්සේ සමීපයට එක අවස්ථාවක දෙවි කෙනෙක් පැමිණුණා. ඒ දෙවි කෙනා ඇත්තෙන්ම සුද්ධාවාස බ්‍රහ්මකායික දෙවි කෙනෙක්. එහෙම නැත්නම් බ්‍රහ්ම රාජයෙක්. සුද්ධාවාස කායික කියලා කිව්වහම පින්වතුන්ලා අහලා ඇති සුද්ධාවාස කියලා කියන්නේ විශේෂ බ්‍රහ්ම ලෝක. ද සුද්ධාවාසයේ උපදින්නේ අනාගාමී ඵලය සාක්ෂාත් කරපු අය. සුද්ධාවාස දිව්‍ය ලෝකයක් වන අවිහේ ඉඳලා තමයි මේ දේව පුත්‍රයා එහෙම නැත්නම් මේ බ්‍රහ්ම රාජයා බුදුරජාන් වහන්සේ ළඟට ආවේ. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla මේ බ්‍රහ්ම රාජයා කිව්වානේ හරීම ලස්සන වටින අර්ථයක්. ඔහු කියනවා ස්වාමීනි මං මනුස්ස ලෝකෙන් කාලක්‍රියා කළේ කාරණා තුනක් ගැන සෑහීමකටපත් වෙලා නෙමෙයි. ස්වාමීනි පළවෙනි කාරණේ මට බුදුරජාණන් වහන්සේ දැකලා ඇති බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා ඇති කියලා ස්වාමීනි කවදාවත් හිතිලා නැහැ. මම බුදුරජාණන් වහන්සේ දැකීම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීම කියන කාරණෙහි අතෘප්තිමත්ව සිටියදීම මා මිය පරලෝ ගියා. දෙවෙනි කරුණ නම් ස්වාමීනි මට ධර්මය අහලා ඇති කියලා හිතිලා නැහැ. ස්වාමීනි ධර්ම ශ්‍රවණය ගැන අතෘප්තිමත්ව සිටියදීම මා මිය පරලෝ ගියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි කරුණ නම් මම සංගරුවනට උපස්ථාන කරලා දැන් ඇති කියලා හිතපු කෙනෙක් නෙමෙයි. සංඝයාට උපස්ථාන කිරීමෙහිලා මාගේ ආසාව අතෘප්තිමත්ව තිබියදීම මා මිය පරලෝ ගියා. එහෙමනම් බුදුරජුන් දැකීම බුද්ධෝපස්ථානය ධර්මයේ ශ්‍රවණය කිරීම සංඝයා උදෙසා සංඝෝපස්ථාන සිදු කිරීම කියන එකේ අතෘප්තිමත් ශ්‍රාවකයා වෙලා ඔහු ඉඳලා තියෙන්නේ.
අනාගාමී ඵලයත් සාක්ෂාත් කරලා. ඒ අනාගාමී ඵලය සාක්ෂාත් කරපු කෙනාත් කලේ නිතර නිතර සත්පුරුෂය ඇසුරු කර කර ආසාවෙන් බණ අහපු එක අහපු බණට අනුව නුවණින් විමසද්දී ඔහුගේ ප්‍රඥාව දියුණු වෙලා ගියා. දැන් ඔහු අවිහි අනාගාමී බ්‍රහ්ම රාජයෙක් බවට පත් වෙලා අවිහියේ ඉන්නවා. රහතන් වහන්සේ නමක් බවට පත් වෙනකොට යම් කෙනෙක් කෙලෙස් බන්ධනිය සියල්ලම කැඩී යනවා. සංසාරයට බැඳලා තියෙන කෙලෙස් බන්ධන මේ සාංශාරික ස්වභාවයේ මුළුමනින්ම අවබෝධ කරපු ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ කොටස් දෙකකට ඕරම් භාග්‍ය සංයෝජන කියලා කොටසක් තියෙනවා. උද්දම් භාග්‍ය සංයෝජන කියලා කොටසක් තියෙනවා. ඕරම් භාග්‍ය සංයෝජන කියලා කියන්නේ කාම ලෝකේ පැත්තට ඇදලා තියෙන ඒවා. අනාගාමි වෙනකොට ඒ ඕරම් භාග්‍ය සංයෝජන පහම කැඩිලා යනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ. උද්දම් භාග්‍ය සංයෝජන කියලා කියන්නේ අනෙකුත් සංසාරයට බැඳලා තියෙන කෙලෙස් බන්ධන. රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව කියන මේ පහ. රහතන් වහන්සේ නම බවට පත් වෙනකොට ඒ පහත් කැඩී ගියා. අන්න මනුස්ස ජීවිතයක ලැබෙන වටිනාම දේ ලැබුණා. රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා කියන්නේ රහතන් වහන්සේව හඳුන්වනවා යාවතා භික්කවේ සත්තා වාසා. මහණෙනි මේ ලෝකේ යම්තාක් සත්වයෝ වාසය කරන තැන් ඇද්ද? යාවතා භවග්ගං යම්තාක් භවග්‍රයෝ ඇද්ද? ඒතේ අග්ගා ඒතේ සෙට්ඨා ලෝකස්මින් ඒ සියල්ලට ඉහළින් අග්‍රව ශ්‍රේෂ්ඨව වැඩ සිටින්නේ යදිදං අරහන්තෝ රහතන් වහන්සේය. මනුස්ස ලෝකේ උපන්න කෙනා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිහිටි නිසා මේ ලෝකේ අග්‍රම තැනට ගියා. එහෙමනම් මේ මිනිස්යාගේ ජීවිතේට වටිනාකමක් දුන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ නොවේද? බුදුරජාණන් වහන්සේ තමයි මනුස්ස ජීවිතයට වටිනාකම දුන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි හැබෑම වටිනාකම මේ මනුස්ස ජීවිතයට දුන්නේ. බුදු සරණ ලැබිච්ච මේ ජීවිතේ පින්වතුනි අපි මේ වටිනාකම හදාගන්න වැඩපිළිවෙලට එන්න මහන්සි ගන්න ඕන. ඒ වැඩපිළිවෙලට එන්න තියෙන්නේ තෙරුවන් සරණ තුල පිහිටා පින් දැස් කර ගැනීමෙන්. ඒ වැඩපිළිවෙලට කෙනෙක් එන්නේ එහෙමයි. හොඳට තෙරුවන් සරණ තුල පිහිටලා සත්පුරුෂයෝ ඇසුරු කර කර පින් කරගන්න මහන්සි ගන්න ඕන පිනේ වටිනාකම හඳුනගෙන. එතකොට පින විසින් ජීවිතේට හොඳ රැකවරණයක් හදලා දෙනවා. සුගතියෙන් සුගතියට සුගතියෙන් සුගතියට රකින්නවා. මෙතනින් මනුෂ්‍ය ජීවිතේ පණකින් දහිමි වෙනකොට පින් කරගෙන තිබුණොත් ඕන්න ආයේ පින් කරගන්න පුළුවන් ජීවිතයකට යන්න පුළුවන්. එතනදී වරද්ද ගන්නේ නැතුව හොඳට පින් කරගත්තොත් ඒ පින විසින් එයාව තව රකින්නවා. තවත් රැකලා ආයෙත් පින් කරගන්න පුළුවන් අවකාශය හැමතිස්සෙම හදලා තියෙනවා. ඒකට කියනවා සග්ගා සග්ගං වජಂತಿ කත පුඤ්ඤා. පින් කරපු කෙනා ස්වර්ගයෙන් ස්වර්ගයේ සුගතියේ සුගතියේ රැකෙන්නේය. සුගතියෙන් සුගතියට රැකවරණ ලැබෙන්නේ පින් කිරීමෙනි. එනිසා මේ හිමිදිරි උදෑසනම මේ කියන බණපදේ මුදට හිතට දාගන්න. ඒ හිතට දාගෙන පින්වතුනි ජීවිතේ අහිමි වෙන්න මත්තෙන් මේ තෙරුවන් සරණ ලැබිච්ච මොහොතේ සිත කය වචනේ පුළුවන් තරම් පින් කරගන්න මහන්සි ගන්න. පින් කරගන්න මහන්සි ගන්න ගමන් දෙවෙනි දේකුත් කරන්න කිව්වා. ඒ දෙවෙනි දේ තමයි කෙලෙස් බන්ධන දුරු කරන්න මහන්සි ගැනීම. කෙලෙස් බන්ධන දුරු කරන්න මහන්සි ගන්න කෙනා කුමක්ද කළ යුත්තේ? ඒ කෙනාට කරන්න තියෙන්නේ කරුණු 4ක් පුරුදු කරන එක. සත්පුරුෂයා නිතර ආශ්‍රය කරන එක. සත්පුරුෂයා ඇසුරු කරමින් සත්පුරුෂයන් වහන්සේලාගේ බණපද අහන එක. අහන බණපද හොඳට නුවණින් විමසන්ට මහන්සි ගන්න එක. නුවණින් විමසන බණපදේ ටික ටික ජීවිතේට පුරුදු කරගන්නට මහන්සි ගන්න එක. ආන් ඒ කෙනාට ටිකෙන් ටික නුවණ මොහු කරා යද්දි කෙලෙස් බන්ධන දුරු කර කර
මේ ජරා මරණ පිරි සංසාරේ තමන්ගේ ජීවිතයට සැප හදාගන්න, එහෙම නැත්නම් සංසාර දුකින් නිදහස් වෙන මාවතට එන්න එයාට අවකාශ ලැබෙනවා. එතකොට සත්පුරුෂය ඇසුරු කර කර බණපද අහහ යෝනිසෝ මනසිකාරය කර කර ධර්මයේ හැසිරෙන්න නම් ඒක කරන්න සුගතියක ඉන්න ඕන. සුගති ජීවිතය තුළ තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් පහළට ඇදගෙන වැටුනොත් ඒ ඔක්කොම අහිමි වෙලා යනවා. ප්‍රධාන දෙයක් සුගතිය රැකවරණ හදාගන්න එක. සුගතිය රැකවරණේ හැදෙන්නේ අපි හොඳට පින් කරගත යුතුයි. අපි හොඳට පින් කරගත්තොත් තමයි පින්වතුනි සුගති රැකවරණේ අපිට හැදෙන්නේ. නිසා මේ ගාථා දෙක මම එකයි කිව්වේ අද ඔබට කියා දෙන්නේ ගාථා දෙකක්. හැබැයි මේ ගාථා දෙකෙන් ජීවිතේ ගැනම කියා දුන්නා හා සමානයි. තුන් ලොව මාතැඹුලක්සේ අවබෝධ කළ අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ අනන්ත අපරිමිත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ මේ ගාථා දෙක වදාලා ජීවිතය කියන එක කොහොමද අර්ථවත් කරගන්නේ කියන කාරණේ. ඒ නිසා ඔබත් අදිෂ්ඨාන කරගන්න. අපිත් මේ ලැබූ මනුස්ස ජීවිතේ හොඳට පින් කරගන්නවා. පින් කර ගනිමින් සත්පුරුෂයෝ ඇසුරු කර කර ධර්මය අහලා කෙලෙස් දුරු කරගන්නත් මහන්සි ගන්නවා. අපිත් මේ මනුස්ස ජීවිතයට රැකවරණයක් සලසා ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කර ගනිමු. අද මේ හිමිදිරි උදෑසනම ධර්මයේ ශ්‍රවණය කරමින් අප රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩේවා. ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද රැකවරණ උපකාර ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන අප හැම දිනාට නිරතුරු දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපිට ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුන්දර ශ්‍රී සද්ධර්මයේ ඊතා නිර්වුල්ව පැහැදිලිව කියා දුන්නු අපගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ජූනි මාසයේ 19 වන දින උපන් දිනයේ යෙදුණු පින්වත් මොවින් කුලතිලක මහතාට අනුමෝදන් වෙලා ඒ මහත්මයාට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පatti සැලසේවා. සුවසේ නිදුකින් ජීවිතේ ගත කරන්නට වාසනාව ලැබේවා. මේ ධර්ම දානමය පින ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්නට හේතු වාසනා වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ කරුණාපාල කුලතිලක පියාණන්ට පින් අනුමෝදන් වෙලා ඒ පියාණන්ගේ පරලෝ ජීවිතේ සැපයට පත්වෙත්වා. අද දායකත්වයේ දරන පින්වත් හැම දෙනාගේ නමින් මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත් සිටින මාලනී කුලතිලක මෑණියන්ට ලැම්බර්ට් සහ ප්‍රියානී හෙන්නායක යන දෙමාපියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පatti සැලසේවා. විශේෂයෙන් දිමාල් පුතණුවන්ගේ සහ නිතිල් කුලතිලක පුතණුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය මේ පිනේ ආශිර්වාදයෙන් සුවසේ සාර්ථකව සිද්ධ කරගන්නට ඒ දරුවන්ට වාසනාව සැලසේවා. කුලතිලක සහ හෙන්නායක පවුල්වල සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන් මේ වෙනකොට ලෝකේ පැතිරෙන කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින සෑම සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා. අද ධර්ම දානයේ සිදු කරන මේ පින්වත් මොවින් කුලතිලක මහත්මයාට එතුමාගේ ආදරණීය බිරිඳට දරුවන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා.
ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට සුපින්වත් ඔබ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණින් පින්වතුන් හැම දෙනාට සුවසේ ජීවිත ගත කරන්නට ලැබේවා. තමන්ගේ ජීවිත කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ ගත කරන ගමන් කල්යාණ මිත්‍ර ඇසුරේ ජීවිතයට හොඳට පින් පුරා ගන්නට ලැබේවා. මනවින් ධර්මයේ හැසිරෙන්න අවකාශ ලැබේවා. පින්වතුන්ලා හැම දෙනාට ගෞතම ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.